අන්තිම සෙෂන් එකේදී කරපු දුන්න ගාන කරලිමු. මොකද්ද ඒ ගාන බලන්න හරිද කියලා? සෑම වර්ෂයක් අවසානයේදී වර්ෂ 10ක් පුරා රුපියල් 35000 බැගින් වාර්ෂිකව සිට 12ක ඔලියක් යටතේ තැන්පත් කරනු ලැබේ. 15 වන වසර අවසානයේදී ලැබෙන මුළු මුදල කීයද? right. අන්තිම අපි ඉස්සෙල්ලා ඔය තැන්පත් කරන විදියට අවුරුදු 10ක් පුරා තැන්පත් කරන්න. වර්ෂ 15ත් මෙන්න මෙහෙන් දාන්න. සෑම වර්ෂයක් අවසානයේ රුපියල් 35000 ගාන. ඔච්චරයි. තැන්පත් කරන්නේ ඔච්චරයි. ඔහොමයි. දැන් අපි ඕක බලමු. ඔය මුදල දැන් තැන්පත් කරනවා නම් කීයක් තැන්පත් කරනවා වගේද කියලා බලමු. ඉස්සෙල්ලා ඒක හොයලිමු. දැන් තැන්පත් කරනවා නිකන් කීයක් තැන්පත් කරනවා වගේ. ඒ කියන්නේ ඕකේ වර්තමාන අගය හොයමු. එන්න. n සමානයි 10යි. පොතෙන් බලන්න පුළුවන් නේ. පහයි දශම 6යි 5යි. right. හරි. දැන් මේක 15 වන වසර අවසානට අදිමු. ඔන්න ඔහොම. අපෙන් අහන්නේ කෙදින දක්වාද එදිනට හදමු. ඩිපොසිට් කරන විදිය එක විදියක්. මුළු මුදල අහන්නේ තව දවසකට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. වර්ෂ 15 අවසානයේ මුළු මුදල right. වර්ෂ 15 අවසානයේ මුළු මුදල
ඉවරයි. දැන් හදමු 59 වෙනි ගාන. 59 වෙනි ගාන හදමු. කියවන් කනක සභාපති මහතා 2014 ජනවාරි 1 වන දින රුපියල් 75000ක් තැන්පත් කරන ලදී. ඉන්පසු සෑම වර්ෂයක් ආරම්භයේදී 4000 බැගින් තැන්පත් කරන ලදී. 2021 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ඇති මුදල කීයද? බැංකු පොලි අනුපාතය 16%කි. right. අයමත් කියවන්න. අපි ඒකත් අඳිමු. 2014 ජනවාරි 1 තමයි ෆස්ට්ම තැන්පත්. මම මේ දිනත් එහෙමම ලියනවා. පස්සේ 2015 ජනවාරි 1 2016 ජනවාරි 1 2017 ජනවාරි 1 ඔහොම ගිහිල්ලා 2021 ජනවාරි 1 2021 දෙසැම්බර් 31 ලියමු. ගන්න ඔහොම 2014 15 16 17 21 පස්සේ 21 දෙසැම්බර් 31 ලියමු. රූලක් දෙයක් ඇරලා මෙතනට දාන්න 75000. ක් තැන්පත් කරා. රූලක් දෙයක් යටින් ඇරලා ගන්න. ඉන්පසු සෑම ජනවාරි මාසයක පළවෙනිදා හැම අවුරුද්දෙම ජනවාරි 1 වෙනිදා 4000 තැන්පත් කරා. ජනවාරි 1 වෙනිදා. සෑම ජනවාරි 1 වෙනි දිනකම. අපෙන් අහන්නේ 2021 දෙසැම්බර් 31 දිනට මුදල. මේ ෆස්ටම මෙතන එක ඕනම් බිඳුව කියලා ගමු. 1 2 3 2017 3 බලන්න. එතකොට 2017 3 තුනක් වහගන්න ඇඟිලි වලින් 17 3 18 19 20 21 මෙතන 5 6 ඔහොම එන්නේ. අපෙන් අහනවා මෙදිනට වටනාකම. අනාගතයේ මෙහාට අදින්නේ. ඒ වුණාට අපි එහාට එකපාරට අදින්නේ නැහැ. අපි මෙහාට ඇද්දලා මෙහාට අදිමු. ඉස්සෙල්ලාම මෙන්න මේක අමතක කරන්න. මෙන්න මේක ඇවිල්ලා වාර්ෂිකයක්. මේකේ මෙදිනට අගේ හොයන්න. මෙහාට ආන්න ඔහොම. කරන් යන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනද?
n සමානයි 5යි. ඔයන් සිර 16 දී 3.2යි 7යි 4යි. අද දින 88,96ක් තැන්පත් කරනවා වගේ 88,96ක් right දැන් අපි මේක අද මෙදින මේ මුදල තැන්පත් කරයි කියලා හිතමු. දැන් හොයන්න මේ දිනට ආගය. වාර්ෂිකව පොලිය ගණනය කරන්න. එහෙනම් වාර්ෂික පොලිය අනුපාතය මෙතනට බල 6. මෙන්න 2021 12.31 දිනට ගිණුමේ ශේෂය right හරි දැන් 60 වෙනි ගාන හරි වැදගත් ගානක් ඒකත් 60 වෙනි ගාන හරි වැදගත් ගානක් ඒකත් කියවමු ගොවි මහතෙකු විසින් ඵලදායි ආයු කාලය වර්ෂ 10ක් වන ට්‍රැක්ටරයක් මිලදීගෙන වර්ෂ 10කට පසු එහි ප්‍රතිසම්පාදන මිල වන ට්‍රැක්ටරය මිලදීගෙන ඇත. වර්ෂ 10කට පසු ඒ ප්‍රතිසම්පාදන මිල රුපියල් ලක්ෂයකි. වර්ෂ 10කට පසු නව ට්‍රැක්ටරයක් මිලදී ගැනීම සඳහා අද සිට සමාන මුදලක් නිදන් අර මුදලක් වර්ෂ 10ක් පුරා තැන්පත් කිරීමට අදහස් කරයි. නිදන් අර මුදලක අර වරහන පටන් ගන්නෝ නිදන් කියන වචනේත් ඇතුළත්ව නිදන් කියන වචනේත් එන්න වරහන ඇතුළට වාර්ෂික පොලි අනුපාතය 10ක් නම් සමාන වාර්ෂික වාරිකය කීයද right තනියම කියව ගන්න
තනියම කියව ගන්න. අවුරුදු 10 තනියම කියව ගන්න. right. අවුරුදු 10ක ඵලදායී ජීව කාලයක් ඇති ට්‍රැක්ටරයක් තියෙනවා ගොවි මහතෙකුට. අවුරුදු 10කට පස්සේ අලුතෙන් ට්‍රැක්ටරයක් ගන්න රුපියල් ලක්ෂයක් ඕන. අලුත්ම ට්‍රැක්ටරයක්ද විල් බැරක් ඇද්ද මන්ද ලක්ෂයට ගන්නෙ. කොහොම හරි ලක්ෂයයි යෝනි ට්‍රැක්ටරේට. මෙයා මේ ලක්ෂය හොයන්න යන්නේ අද සිට ඒ කියන්නේ සෑම වර්ෂයක් ආරම්භයේ කියන එක තමයි අද සිට කියන වචන දෙක අන්ඩර්ලයින් කරන්න තුන්වෙනි රූලේ තියෙන. අද සිට සමාන මුදලක් වර්ෂ 10ක් පුරා තැන්පත් කිරීමට අදහස් කරයි. අපෙන් අහනවා වාර්ෂිකව තැන්පත් කළ යුතු මුදල ආද? මට ඕනේ අවුරුදු 10ක් අවසානයේදී ලක්ෂයක් වෙන්න. මේ බලන්න වර්ෂ බිඳුව 1 2 3 9 10 right උඩින් පටන් ගන්න අද සිට වර්ෂ 10ක් පුරා රුපියල් X බැගින් තැන්පත් කරන්නේ ඇයි සිතමු ලියන්න. උඩින්ම පටන් ගන්න උඩින්ම අද සිට ඒ කියන්නේ සෑම වර්ෂයක් ආරම්භයේ කියන එක තමයි ඔගේ අදහස් කරන්නේ. අද සිට වර්ෂ 10ක් පුරා රුපියල් X බැගින් තැන්පත් කරන්නේ ඇයි සිතමු. right මෙන්න අවුරුදු 10ක් පුරා කියන්නේ මෙතනින් නවත්තන්න වෙනවා. ඇයි හැම අවුරුද්දක් ආරම්භයේ තැන්පත් කරන්නේ? අන්තිමට තැන්පත් කරන 10 වන අවුරුද්ද ආරම්භයේ. කියන්නේ 9 යටින් අපි දා. ඔන්න ඔය මුදල ඔහොම තැන්පත් කරනවා. තැන්පත් කරන මුදල තමයි අපෙන් අහන්නේ. ඒක වාර්ෂිකයක් නිසා සමානව. ඒක දීලා නැත්නම් අපි x කියලා දාගත්තා. දැන් බලමු අවුරුදු 10 අවසානයේ කීය වෙයිද කියලා. x කින් උත්තරයක් එයි. අවුරුදු 10 අවසානයේ. ඒක අපි සමාන කරමු ලක්ෂයට. ඇයි ලක්ෂයක් වෙන්න එපේ? බලමු අනාගත අගය. එක පාට හොයන්න බෑ. මේකේ මෙහාට ඇවිල්ලා මෙහාට අදිමු. ආන්නෝ. මොකද්ද පොලි අනුපාතය? 110යි. පහයි දශම 7යි 5යි 9යි. ඔන්න
අර එක්සත් එකතු කරන්න උඩ ඉන්න එක්ස. ඔන්න අද දින ඔච්චරත් තැම්පත් කළා වගේ. දැන් අපි බලමු 10 වන වසර අවසානයේ කීය වෙනවද කියලා. එන්න මෙහාට. අපි ඉස්සෙල්ලා සූත්‍රය ලියමු. මාත් එක්ක කරන් යන්න. සූත්‍රය ලියමු. සාමාන්‍ය සූත්‍රය නම් x වරක් 1 ධන i බල n. අද x නෙමෙයි අද තැම්පත් කරන්නේ මෙන්න මේ මුදල. එන x එකට දාන්න ඕනේ 6.759x 1 ධන i බල 10. ඔන්න ඕක තමයි 10 වන වසර අවසානයේ තැන්පතුවේ වටිනාකම. right. යටින් ලියන්න තවද මෙය රුපියල් ලක්ෂයක් විය යුතුය. තවද මෙය රුපියල් ලක්ෂයක් විය යුතුය. right. එහෙනම් මෙයාව යටින් මැද්දෙන් ලක්ෂයට සමාන කරන්න. x හොයන්න. ලියන්න මේක. යටින් ඒක ලියන්න ඕගොල්ලෝ. එකයි දශම එකේ 10 බලය. දෙකයි දශම 5යි 9යි 3යි 7. ඒක වැඩි කරන්න මෙයාගේ පහයි 9යි 3යි 7 වැඩි කරන්න 6.7යි 5යි 9 17.5යි 3යි 0.8යි x ඉන්න එතන මෙන්න මේ x මේ ඉන්නේ මම රවුන්ඩ් කරේ අන්න ඔය x x හොයන්න.
5704 right උත්තරේ C ලියන්න ඕන යටින් අද සිට සෑම වර්ෂයක් ආරම්භයේ අද සිට සෑම වර්ෂයක් ආරම්භයේ තැන්පත් කළ යුතු මුදල රුපියල් 5704 බැගිනි. right යමු අපි 61 වෙනි ගානට. එක්තරා හෝටලයක සෑම අවුරුදු 4කට වරක් පරිපූර්ණ අභ්‍යන්තර අලුත් වැඩියා සිදු කිරීමේදී පරිපූර්ණ ප්‍රතිපත්තියක් තිබුණි. සෑම අවුරුදු 4කට වරක් තමයි අලුත් වැඩියා කරන්නේ. එහි අවසාන අලුත් වැඩියා කිරීම මේ දැන් අවසන් කර තිබුණි. මේ ඊයේ පෙරේද ඉවර කරා. අයිමත් එනම් කරන්නේ තව අවුරුදු 4කට පස්සේ. මේ දැන් අවසන් කර තිබූ අතර ඊළඟ අලුත් වැඩියා කිරීමේ පිරිවැය රුපියල් මිලියන 4ක් වේ යයි අපේක්ෂා කෙරේ. ඒ සඳහා වාර්ෂිකව සිර 15 බැගින් නාමික පොලියක් උපයනු ලබන නිදන් අරමුදලකට සමාන මාසික වාරික වහාම ගෙවීම ආරම්භ කරමින් නිදන් අරමුදලක් ගොඩනැගීමට තීරණය කර තිබුණි. නිදන් අරමුදල කළ යුතු මාසික වාරිකයේ ප්‍රමාණය ගණනය කරන්න. right කියව ගන්න අයිමත් තනියම අවුරුදු 4කට පස්සේ අලුත් වැඩියා කටයුතු කිරීම සඳහා මිලියන 4ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා වහාම සමාන මාස වාරික වලින් තැප්පත් කරනවා. ඒ වහාම සිදු කරනලු දැන් එකපාරක් immediately වහාම ගෙවීම ආරම්භ කරමින්. ඒ කියන්නේ සෑම මාසයකම මුල මේ පළමු මාසයේ මුල තැම්පත් කරනවා කියන එකයි ඔය වරින් වරින් කියලා තියෙන්නේ. වහාම හතරන පෙළීද පස්ස පෙළී දෙනවා වහාම immediately ගෙවීම ආරම්භ කරමින් නිදන් අරමුදල පවත්වාගෙන යනු ලැබේ. right මෙන්න උඩින් පටන් ගන්න
අද සිට සෑම මාසයකම රුපියල් අපි ලියමු රුපියල් Y බැගින් තැන්පත් කරන්නේ යයි සිතමු. ලියන්න. අද සිට වහාම කිව්වේ ඒකයි. වහාම කියන එක වචනයට අන්ඩර්ලයින් කරන්න. අද සිට සෑම මාසයකම රුපියල් Y බැගින් තැන්පත් කරන්නේ යයි සිතමු. right මාස අවුරුදු 4ක් කියන්නේ මාස 47යි 48ක් යනවා. 48 වෙනි මාසෙදි තමයි මට මිලියන 3ක් ඕනේ වෙන්නේ. මිලියන 3ක්ද 4ක්ද? මිලියන 4ක් ඕන වෙන්නේ. right. අද සිට තැන්පත් කරන්න. Y බැගින් මම Y කියලා අකුරක් දැම්මේ. Tamanට කැමති අකුරක් දාගන්න පුළුවන්. සෑම මාසයක් ආරම්භය නිසා මෙතනින් නවතිනවා. right. ඕක 48 වෙනි මාසේ වෙනකොට කීයද කියලා බලමු. අපි ඉස්සෙල්ලා වර්ත මෙහාට අදිමු ඉස්සෙල්ලා. ආන්නෝ. මෙහාට අදිමු. කොහමද? cumulative present value at මාසික පොලි අනුපාතය කීයද? මේ 15% කියන්නේ අවුරුද්දකට. ඒක 12න් බෙදන්න 1.25යි. වරහන් ඇතුලේ 0.125යි. n සමානයි 47යි. අන්න ඒක අපිට වගුවෙන් ගන්න බෑ. වගුවෙන් ගන්න බෑ. ඒක අපි යටින් ඕනනම් කරමු රූල් 3-4ක් ඉඳ තියලා යටින් CP රූල් 3-4ක් ඉඳ තියලා. ඒතර මෙහෙන් හදාගෙන එන්න පුළුවන් මෙහාට. රූල් 3-4ක් ඉඳ තියලා ගන්න. ඍණ 47. ඕකෙන් තිස් පහයි දශම 3යි 8යි 1යි. දාගන්න. දැන් මෙහාට ගන්න.
හතරවන වර්ෂ අවසානයේ කියන්නේ 48 වන මාසයේ අවසානයේ කීය වෙයිද? මෙන්න අපේ සාමාන්‍ය වැල්පොලි සූත්‍රය. එක්ස්ට්‍රා දාන්න තැම්පත් කරන මුදල් නැත්තම් මෙන්න මේ වර්ෂ බිඳුවේ වටිනාකම. ඕනෝක අපි වයිගානේ තැම්පත් කරා නම් වර්ෂ 4ක් අවසානයේ මුළු මුදල ඕක. ඕක මිලියන 4ක් වෙන්න ඕන. යටින් ලියන්න මේක ලියලා මිලියන 7ට සමාන කරන්න. මිලියන 4ට යටින් කරන්නේ න ะ. මම මෙතන කරන්නම්. අසු එකයි 53යි 5යි 1.81 5යි මෙන්න මේ දෙන වැඩි කරන්න දැන්. දාගන්න. දාගන්න. ලියන්න යටින් මාසිකව තැන්පත් කළ යුතු මුදල 60,566යි.
මෙහෙම සමාන මුදලක් සමාන කාල පරිච්ඡේදවලදී තැන්පත් කරලා ගොඩනගා ගනු ලබන අරමුදලක් මතක තියාගන්න නිදන් අරමුදලක් ලෙස අපි හඳුන්වනවා සින්කින් ෆන්ඩ් එකක්. නැත්නම් ඒ වචනේ ආවුදින් බය වෙයිනේ ඔයගොල්ලෝ. ලියන්නේ යටින් සටහනක් කියලා හරි සෑයු කියලා හරි. සටහන සෑයු ලියන්න ඉහත පරිදි සමාන මුදලක් සමාන කාල පරිච්ඡේදවල තැන්පත් කර සමාන මුදලක් සමාන කාල පරිච්ඡේදවල තැන්පත් කර ගොඩනගා ගනු ලබන අරමුදලක් නිදන් අරමුදලක් ලෙසද හඳුන්වයි. නිදන් අරමුදලක් ලෙසද හඳුන්වයි. right. අපි යනවා 62 වෙනි ගානට. 62 වෙනි ගානට තව අවුරුදු 15කින් තමාගේම උපදේශන සේවා සපයන ආයතනයක් ආරම්භ කරන ගණකාධිකාරිවරයෙක් රුපියල් මිලියන 6ක් අවශ්‍ය වේ යයි අපේක්ෂා කෙරේ. තව අවුරුදු 15කින් මිලියන 6ක් යාට ඕන. ඒ සේවාව පටන් ගන්න මූලික ප්‍රාග්ධනයේ වශයෙන්. අදින් වසරකට පසු පළමු වසරේ සිට ආරම්භ වන සමාන වාරික 15කින් ගෙවිය යුතු වන නිදන් අරමුදල් ගිණුමක් බැංකුව සමග ආරම්භ කිරීමට ඔහු කැමැත්ත දක්වයි. නිදන් අරමුදල් ගිණුමේ සඳහා බැංකුව 12 බැගින් වාර්ෂික පොලියක් ගෙවනු ලැබේ. වර්ෂ 15ක් අවසානයේදී රුපියල් මිලියන 6ක් ලබා ගැනීම සඳහා වාර්ෂිකව ආයෝජනය කළ යුතු ප්‍රමාණය ආසන්න රුපියලට කීයද? තව පාරක් කියවලා තනියම කරන්න. මම කරන්නේ තනියම කරන්න බලන්න. තනියම කරන්න.
හරිද? ඔය උත්තර වලින් එක කාවද? right. මෙතන නම් සෑම වර්ෂයක් අවසානයේ තැන්පත් කරන්නේ නේ. වාර්ෂික වාරික 15ක් පුරා. අදින් වසරකට පස්සේ කියන්නේ පළමු වර්ෂයේ අවසානයේ කියන එකයි. පළමු වර්ෂයේ අවසානයේ කියන එකයි. right. එහෙනම් පටන් ගන්න. සෑම වර්ෂයක් අවසානයේ वर्ष 15ක් පුරා රුපියල් y බැගින් තැන්පත් කරන්නේ යයි සිතමු. ආඳින්න බලන්න. අඳින්න. රුපියල් y බැගින් මම y බැගින් කියලා දාගත්තා. එක යටින් දාන y. right. දැන් මට ඕන අවුරුදු 15 අවසානයේ කීය වෙයිද? මෙහාට ගන්න. ආන්නෝ 15 අවසානයේ කීය වෙයිද? right. y වැඩි කිරීම cumulative present value at මොකද percentage එක 100%යි n සමානයි 15යි. ගන්න පොතෙන් බලන්න. හයයි දශම 8.1.8යි 8.1.1යි. ඔන්න දැන් නිකම් මම මේ මුදල තැන්පත් කරනවා වගේ. දැන් බලමු මේ මුදල 15 වන වසර අවසානවකට කීය වේද? වාර්ෂිකයක අනාගතයේ හොයන්නේ මම එහෙමයි.
මෙන්න සූත්‍රය. මේ x කියලා දැම්මට එතන දානවා 6.81 y. පොලි අනුපාතය 100/12යි. බල 15යි. right. right. යටින් ලියන්න මෙය රුපියල් මිලියන 6ක් විය යුතුය. මෙය රුපියල් මිලියන 6ක් විය යුතුය. එහෙනම් මෙන්න මේක මැද්දෙන් ලියන්න. මේක සමානයි මිලියන 6යි. පහයි දශම 4යි 7යි 3යි 5යි. මෙන්න මේ දෙක වැඩි කරන්න. සතයි 28යි. දාසයයි 944යි 45යි කොට ගමන්න. එකසි 60යි 944. වාර්ෂිකව තැන්පත් කළ යුතු මුදල. right. ඒ ඉගෙන ගත්තේ මොකද්ද? වාර්ෂිකයක අනාගත වටිනාකම. ඒ ඇති ඒ වගේ ගණන්. දැන් ලියන අපි මේ පාඩමේ අන්තිම ටිකට ඇවිල්ලා තියෙන්නේ මේ ව්‍යාපෘති ඇගීම. අපි මුදලක් ආයෝජනය කරන මොකක් හරි ඉන්කම් එකක් බලාපොරොත්තු වෙන. එසේ ව්‍යාපෘතියක් දැන් ඔගොල්ලෝ ඉගෙන ගත්ත A levels වල ආයෝජන ඇගීම් කියලා පාඩමක්. ඒ ගැන පොඩි දල අවබෝධයක් තියාගන්න එක හොඳයි කියලා මට අදහස් වෙනවා. මොකද ඒක අපි වෙනම කතා කරනවා බිස්නස් 2 වලට. මැනේජ්මන්ට් accounting යටතේ BL6 paper එකේ.
ලාවට දල අදහසක් දැනගත්තොත් හොඳයි. ලියන්න අනුමාර්ථකාවක් ව්‍යාපෘති ඇගීම කියලා. ආයෝජන ඇගීම් ඕන එකක්. ව්‍යාපෘති ඇගීම. පොඩි ගානක් අපි කරමු බලන්න. ගන්න 63 වෙනි ගාන. කියවමු. ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂයක ආයෝජනයක් අද අවශ්‍ය වේ. අන්න මූලික ආයෝජනය. කවදද යොදන්නේ? වර්ෂ බිඳුවේදී. එමගින් අදින් වර්ෂයකට සිට ආරම්භ වී අනුගාමී වර්ෂ 5ක් දක්වා වර්ෂයකට 29833ක් බැගින් වූ මුදල් ප්‍රවාහයක් ජනනය කරනු ඇත. අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතය සිට 12ක් නම් ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය NPV ගණනය කරන්න. පොඩ්ඩක් ඔය මුදල් ප්‍රවාහ ලියන් ගියොත් කොහොමද එන්නේ? අයි පාරක් තනියම කියව ගන්න. right. මේ බලන්න. වර්ෂ බිඳුව 1 2 3 4 5. දැන් ලක්ෂයක් තැන්පත් කරනවා. ඒක ඍණ. ඊට පස්සේ අපිට සුද්ධ වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ ලැබීම් ගෙවීම් අඩු කරාට පස්සේ සුද්ධ අගය සුද්ධ වශයෙන් හැමදාම ලැබෙනවා 29833 ගානේ. ඕකයි කතාව. ඕකයි කතාව. මං අවුරුදු 5ක් තියෙන නිසා පහම ලිව්ව නැත්තම් තිත් දාලා ලියන්නේ. සුද්ධ වර්තමානාගේ හාන්නේ මේ ලැබීම් සහ ගෙවීම් අද සුද්ධ වශයෙන් කීයක් ලැබෙනවද කියලා බලන්න යන්නේ. සුද්ධ ප්‍රතිඵලය. ඒ කියන්නේ මේවල මොකක් හොයන්න ඕනද? මෙදිනට අගේ හොයන්න ඕන වර්තමානාගය. මේකත් එක්ක ගලපලා බලමු. දුරින් දුරින් ඕක ඇඳ ගන්නකෝ. දුරින් දුරින් ඕක ඇඳ ගන්නකෝ. right. මේකේ වර්තමානගේ මේකම තමයි මෙන්න මේක මෙහාට ගන්න. ආන්නෝ මේක හැබැයි වාර්ෂිකයක්. පේනවද? මේ වෙන වෙනම වට්ටම් කරන්න ඕනේ නැහැ. මෙන්න මෙතන cumulative present value at %12.
n සමානයි 5යි. තුනයි දශම 6යි බිඳුවයි 5යි. දැන් මේ දෙක ගලපන්න. මෙන්න මෙයාට තමයි කියන්නේ සුද්ධ වර්තමාන වටිනාකම කියලා. net present value NPV. Right. යටින් ලියන්න ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන වටිනාකම ධනාගයක් ගන්නා බැවින් NPV ධනාගයක් නේ ආවේ. මේ උත්තරේ ධන උත්තරයක්. ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන වටිනාකම වරන් ඇතුලේ NPV ධනාගයක් ගන්නා බැවින් ව්‍යාපෘතිය පිළිගත හැක. ව්‍යාපෘතිය පිළිගත හැක. වරහන් ඇතුළේ ලියන්න NPV ඍණ වේ නම් NPV ඍණාගයක් ගනී නම් ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කෙරේ. right. අපි කරනවා 64 වෙනි ගාන. කියවන් සමාගමක් මිලියන 1ක් ආරම්භක ආයෝජනයක් අවශ්‍ය වන බව ව්‍යාපෘතියක් අගයමින් සිටී. ව්‍යාපෘතිය අදින් වසරකින් ආරම්භව අනාවර්තව වසරකට රුපියල් 1,25,000ක් ජනනය කරයි. ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන වටිනාකම කීයද? තව පාරක් කියවන්න. තනියම කියවන්න. දැන් මිලියන 1ක් ආයෝජනය කරන්න ඕන. මෙතන ඒක ඍණ. මට සුද්ධ වශයෙන් ලැබෙනවා හැමදාම අනාවර්තව perpetuity අනන්තය දක්වා. එක් ලක්ෂ 25,000 ගානේ. ආන්න ඔහොම අඳින්
මේකේ දැන් වටිනාකම හොයමු NPV. මේකේ වර්තමාන වටිනාකම වනේ මේ ටිකේ වර්තමාන වටිනාකම එකපාරට ගන්න පුළුවන්. කොහොමද? x බෙදීම r. අපි සූත්‍රයක් ඉගෙන ගත්ත perpetuity වලට. 1,25,000 බෙදන්න අන්න ඒ ගානේ වට්ටම් අනුපාතය දීලා නැහැ. ලියා ගන්න වෙනවා ගානේ. වට්ටම් අනුපාතය 10%කි කියලා ලියන්න. වට්ටම් අනුපාතයේ 10%කි. right. දැන් NPV හොයන්න. හරි. යටින් ලියන්න NPV ධනාගයක් ලැබෙන බැවින් ව්‍යාපෘතිය පිළිගත හැක. අපි යනවා 65 වෙනි ගණනට. 65 වෙනි ගානට. කියවල කරන්න 65 වෙනි ගාන. තනියම කරන්න.
රයිට්. සමාගමක් අනාවර්ත වාර්ෂිකයකින් එක් වසර අවසානයේ ලක්ෂයක ඉපයුමක් ගෙන දෙන ව්‍යාපෘතියක රුපියල් මිලියන 2ක් ආයෝජනය කරයි. හරි. පොලි අනුපාතය 6% වේ. රයිට් බලමු. ඒකේ තහන්නේ සුද්ධ වර්තමාන අගය මිලියන 2ක්. අඳින්න බලන්න. ඒකත් අනාවර්තව ලැබෙන්නේ නේ. මිලියන 2යි ලක්ෂ ගානේ හම්බෙන. මේ වල වර්තමානාගේ හොයන් x බෙදීම r සියයට 6යි. NPV දාගන්න. එතන මොනවද ලියන්න? NPV ඍණාගයක් ලැබෙන බැවින් ව්‍යාපෘතිය පිළිගත නොහැක. NPV ඍණාගයක් ලැබෙන බැවින් ව්‍යාපෘතිය පිළිගත නොහැක. හැට 6 වෙනි ගාන කියවන්න. හැට 6 වෙනි ගාන සමාගමක් අවශේෂ වටිනාකමක් නොමැති ව්‍යාපෘතියක් පිළිබඳ සලකා බලමින් සිටි. අවශේෂ වටිනාකමක් නොමැති කියන්නේ සුම්බුන් නගයක් නොමැති. right. ඒ සඳහා සමාන ප්‍රාග්ධන ගෙවීම් දෙකක් සිදු කිරීමට අවශ්‍ය වන අතර පළමු ගෙවීම ව්‍යාපෘතිය ආරම්භයේදී ගෙවිය යුතු වන අතර දෙවැන්න පළමු මෙහෙයුම් වර්ෂයේ අවසානයේදී ගෙවිය යුතුය. ව්‍යාපෘති කාල සීමාව වූ වර්ෂ 4 තුලදී ශුද්ධ මුදල් ගලා එම වාර්ෂිකව රුපියල් මිලියන 20 බැගින් විය. ව්‍යාපෘති ශුද්ධ වර්තමාන අගය 18ක ප්‍රාග්ධන පිරිවැයක් යටතේ රුපියල් මිලියන 16.85ක් විය. මුල්‍යමය වශයෙන් ව්‍යාපෘතියේ මුළු ප්‍රාග්ධන වියදම ගණනය කරන්න. තනියම එකපාරක් කියව ගන්න.
රයිට්. හොඳ ගානක්. තනියම එක පාරක් කියවන්න බලන්න හොඳට. කියවලා තනියම කරන්න බලන්න. තනියම කරන්න බලන්න. කටුකොලේක හරි. මං කියන්නද? ඔය 66යි 67යි 68යි 69යි 66යි 67යි 68යි 69යි ඔන්න ඔය ගණන් තුන ඊගාව සෙෂන් එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ තනියම කොලේක හදලා වාඩි වෙන්න. අනිත් සෙෂන් එක බලන්න ඒ ටික බාදලා. රයිට්? හරි. කමක් නැහැ. ඇති අදට.